පින්වත් සිල් දෙනාම සාදුකයන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුසුසා සුත වණ්ඩිනි සුතං පඤ්ඤාය වණ්ඩනං පඤ්ඤාය අත්තං ජානාති ඥාතෝ අත්තෝ සුඛාවතෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනදා වගේම අද අපි සූදානම් වෙන්නේ ඔබේ මගේ ඉතිහාසය, ඔබේ මගේ උතුම් බුදු සසුන හා බැලුණු ඉතිහාසය, ඔබේ මගේ සිංහල ජාතිය හා බැලිච්ච පරම ගම්භීර ප්‍රෞಢ වූ ඒ ඉතිහාසය, එවැගේම ඔබටත් මටත් මේ මිනිස් ලෝකය තුළ ලැබුණ අති උතුම් දායාදය, උරුමය, ප්‍රණීය බවට පත් වූ බුදුරජාණන් වහන්සේගෙන් පමණක්ම ලැබෙන සද්ධර්මාවබෝධයෙන් සැනසෙන පරම දුර්ලභ සසුන් ගමන් මඟ පිළිබඳව අපට කියාගෙන ධර්ම ග්‍රන්ථයක් හා සම වූ මහා වංශ විවරණයට තමයි දැන් ඔබ සමන් දෙන්න සූදානම් වෙන්නේ. අපට අද තියෙන්නේ මහා වංශයේ තුන්වන පරිච්ඡේදය පිළිබඳව අසාගෙන ගන්න. මහා වංශයේ තුන්වන පරිච්ඡේදය මුළුමනින්ම වෙන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් පළවන ධර්ම සංගායනාව පිළිබඳව කරුණු එකතු කරනයි ඒ තුන්වන පරිච්ඡේදය ලියවිලා තියෙන්නේ. ශ්‍රද්ධාව වැඩෙන, නුවණ වැඩෙන, බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ සිහි වෙන උතුම් බණ කතාවක් මේ වෙලාවේ ඔබට අහන්න ලැබෙන්නේ. සුසුසා සුත වණ්ඩිනි, මේ උතුම් ධර්ම කතාවට සමන් දෙනකොට ඔබේ නුවණ වැඩෙනවා. ඔබට යම් දහම් දැනුමක් ඇති වෙනවා. සුතං පඤ්ඤාය වන්දනං, ඒ ඇසෝනේ නැවත නැවත නුවණින් මෙනෙහි කරනකොට ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව දියුණු වෙනවා. පඤ්ඤාය අත්තං ජානාති, ඒ ප්‍රඥාවෙන් තමයි අර්ථාර්ථයන් දැනගන්න පුළුවන් වෙන්නේ. ලෞකිකාර්ථය, ලෝකෝත්තරාර්ථය, ලෞකිකත්වය, ලෝකෝත්තරාර්ථය, මේ හැම ධර්මතාවයක්ම පිරිසිඳ දැකිය හැකි වන්නේ ප්‍රඥාවෙන්. ඥාතෝ අත්තෝ සුඛාවතෝ, ඒ අර්ථය දැන ගැනීම, චතුරාර්ය සත්‍ය වශයෙන් දැන ගැනීම, මේ සචිත්තක අචිත්තක ලෝක ධාතුව එලෙසින් අවබෝධ කර ගැනීම, සුඛාවතෝ සැපේ පිණිස හේතු වෙනවා. මේ උතුම් මහා වංශය නම් වූ බණ පොත ඔබට කියා දෙන්නේ අන්න ඒ කරුණ නිසා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා
500ක් සප්තපර්ණී ගල් දෙකට වැඩම කරලා ඔබත් මම අද අසමින් කියමින් සිතමින් සතුටු වෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මය හරියට මල් ආසනයක පිළු මල් රැසක් හුළඟට විසිර යාමෝදී නූලකින් එකට එකක් අමුණනවා වගේ අමුණලා මල් මාලාවක් ගොතනවා වගේ ගොතා තැබුවා ඒ උතුම් රහතන් වහන්සේලා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි සියලු දෙනාම ඒ විරාගී මුනිවරුන්ට හද පැතියෙන් සමකල්හි නමස්කාර කළ යුතුයි. පංචනිත්තෝ ජිනෝ පංච චත්තාරීස සමාසමෝ තත්වා සබ්බානි කිච්ඡානි කତ୍වා ලෝකස්ස සම්බතා කුසිනාරායං යමක සාලාන මන්තරේ වරේ වේසාක පුන්න මායං සෝ දීපෝ ලෝකස්ස නිබ්බුතෝ සංඛ්‍යා පඨමතිං කන්තා වික්ඛු තත්ථ සමාගතා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා දේවා තථේවච සත්ත සහස්සානි තේසු පාමොක්ඛ වික්ඛමෝ තේරෝ මහා කස්සපෝච සංඝද්දේරෝ තලාපහෝ සත්තු ශරීර ශාරීර ධාතු කිච්ඡානි කාරිය ඉච්ඡන්තෝ සෝමාතේරෝ සත්තු ධම්මං චිරන්තිතිං පංචනෙත්තෝ ජිනෝ පංචචත්තාරීස සමාසමෝ පස්පැහැ දිස්නා ඇස්සැති බුදුරජාණන් වහන්සේ එවැගේම පස් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ඇස් පසක් ඇති බුදුරජාණන් වහන්සේ දිව්‍ය චක්කු දිවැස එකට කියනවා දිවැස කියලා චතුූපපාත ඥානයටයි දිව්‍ය චක්කු කියන්නේ ඒ දිව්‍ය චක්කු ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මුළු විශ්වයේම සත්වයන් උපදින මැරෙන හැටි දකිනවා එනිසා භාග්‍යවතුන් වහන්සේ දිවස් තියෙන උතුමන් වහන්සේ කියලා වගේනවා ලෝක සත්වයා ඥාන චක්කු කියන්නේ දහමනස පළවෙනි ධර්ම දේශනාවේදීම භාග්‍යවතුන් වහන්සේ වදාළා චක්කුං උදපාමි මට දහමනස පහළ වුණා කුමක් විශේෂයිද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වශයෙන් මම සියල්ල අවබෝධ කළා එබැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඥාන චක්ෂුවෙන් සමන්නාගතයි කියලා කියනවා. එවැගේම සමන්ත චක්කු සමන්ත කියන්නේ පාලියෙන් සමන්තා හාත්පස දක්නා ඥානයට කියන සමන්ත චක්කු කියලා. බුදුරජාණන් වහන්සේට නොපෙනෙන තැනක් වැටහුනේ නැති තැනක් බුදු වැසින් ස්පර්ශ නොකරපු තැන මේ තුන් ලෝකයේ විතරක් නෙවෙයි මේ සක්වල විතරක් නෙවෙයි මේ විශ්වයේ කිසිම සක්වලක නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ සාන්ත චක්ඛු කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තියෙනවා සියලු ලෝකවල සියලු සත්වයන් දක්නා වූ මහා ඥානය ඒකට කියනවා බුද්ධ චක්ඛු කියලා. බුද්ධ චක්ඛුනා ලෝකං ඕලෝකෙන්තෝ බුදු වැසින් ලෝකයේ දෙස බලමින් මේ
දවසේදී මේ සත්වයන්ට පිහිට වේ යුතුයි කියලා. ඉර්ධියෙන්ද සිරිපාපියු මිහිමඩලේ තබතබා පාගමනින්ද වැඩම කරලා පිහිට වෙන්න කලින් ලෝකේ බලන්නේ බුදු වැසින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තියෙන මාංශ චක්කු නම් වර්ණ පහකින් බබලන ගෝපකුමෝ අමිනීල සුනෙත්තෝ අලුතින් උපන් වහු පැටේකුගේ ඒ සුකෝමල ඇස් දෙක හා සම ඒ වර්ණනා කරන්නට බැරි තරම් අතිශයින්ම දැකුම් කළු චිත්තාකර්ෂණීය කරුණාව මෛත්‍රිය කඩා හැලෙන ගලා හැලෙන නිත්සංගල බුදුරජාණන් වහන්සේට තිබෙන නිසා ඒ නිත්සංගලෙන් ගස් ගල් පර්වත විනිවිද හාපස සතරුම් 16ක් පුරාවට වටරවුමක් දැකිය හැකි නිසා ඒකට කියනවා මාංශ චක්ක කියලා. ඔය විදිහට පස් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ තත්වා සම්පාණි කිච්ඡාමි කତ୍වා ලෝකස සම්පතා ලෝ සතුන්ට කලයුතු ඒ සියලු කාරුණික මෙහෙවර පරම කල්යාණ මිත්‍රත්වයෙන් සිද්ධ කරලා කුසිනාරායන් යමක සාලාන මන්තරේ වරේ කුසිනාරා නුවර මල්ල රදදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී වේසාඛ පුන්නමායන් වෙසක් පුන් බොහෝ දවසක සෝ දීපෝ ලෝකස්ස නිබ්බුතෝ ලෝකස්ස සෝ දීපෝ නිබ්බුතෝ ලෝකයට එකම පහන වූ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණා. ඒ පහන නිවී ගියා. සංඝයාපත නතික්කන්තා භික්ඛු තත්ත සමාගතා අවසන් වතාවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැක ගැනීම පිණිස සංඛ්‍යාවකින් කියන්ත බැරි තරම් හාත්පසින් භික්ෂුන් වහන්සේලා මඟඵලලාභී උතුම් ස්වාමීන් වහන්සේලා වැඩම කළා. භක්තියා බ්‍රාහ්මනා වේසා සුද්ධා දේවා පතේනත රජපිරිස් සිටුපිරිස් මැතිපිරිස් ඇමතිපිරිස් පමන කරන්න බැරි තරම් වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට පැමිණියා. සප්ත සහස්සානි තේසු පාමොක්ඛ භික්ඛවෝ එතනට රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා අතර ඒ ආරණ්‍යවලට භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න සෙනසුන් වලට අනුශාසනා කරන ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් ප්‍රධාන භික්ෂුන් වහන්සේලා 7 ලක්ෂයක් බුදුරජාණන් වහන්සේගේ ඒ පරිනිර්වාණයට වැඩම කළා. 7 ලක්ෂයක් වැඩම කළා. තේරෝ මහා කස්සපෝත සංඝත්තේරෝ කලාහෝ ඒ 7 ලක්ෂයකටත් වැඩි මහා තෙරුන් වහන්සේලා අතර මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ තමයි සංඝ ස්ථවීර ස්වාමීන් වහන්සේ. මහා පොළොවේ එදා වැඩ හිටපු උපසම්පදායෙන් වැඩිම වස්ගානක් ගත කරපු ලොකු ස්වාමීන් වහන්සේ ඒ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ. සත්තු ශරීර ශාරීර ධාතු කිච්ඡානිකාර්ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ ධාතු පූජාව සිදු කරලා ඉච්ඡන්තෝසෝ මහා තේරෝ සත්තු ධම්මං චිරබ්බිති ඒ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මේ බුදු සසුනේ අනාගත පැවැත්ම ගැන කල්පනා කළා. ඒකට හේතුවක් තියෙනවා. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බ. එක්තරා පින්දපාත බෙදන වයසක අම්මා කෙනෙක් රැවටුණා. ඇත්තටම මේ කාශ්‍යප මහ රහතන් වහන්සේද කියලා භාග්‍යවතුන් වහන්සේට. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රශ්මි මාලාවන් ශ්‍රී ශරීරයෙන් නිකුත් වෙන්න නොදී අදිෂ්ඨාන කරලා යදා වැඩම කළේ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්මතාවලට අනුව.
එනිසා තමයි ඒ කාන්තාව ඒ අම්මා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පූජා කරපු දානය අරගෙන ආයවතාවක් කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට පූජා කළේ. කොච්චරනම් හිතේ මෛත්‍රියක් තියෙන්න ඇතිද? තමන්ගේ දරුවෙකුට නොතිබිච්ච මහා බුදුම ලෙන්ගතුකමක් තිබිලා තියෙනවා. ඒ පින්වත් උතුමෝ දැක්කට පස්සේ බබ හැඟීම් නැති වෙනවා. ඉතින් කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ සිද්ධියෙන් අනතුරුව තීරණය කළා මම යන කවදාකවත් ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ අනුත්තර ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්න කිසිම ගම්දමවක නගරයක නගර සීමාවක වනයක වන ලැහැමක නින්නක තලයක මම වැඩ ඉන්නේ නැහැ. මම ඈත වනයකට යනවා. ආයේ කවදා හරි දකින්න ආවොත් අවසාන වතාවට ඒ දකින්න දෙන්නේ කියලා ඈත වනයකට හිමාලය ප්‍රදේශයට වැඩම කළා. වැඩම කරලා බොහෝ වෙලාවට මේ මහා වනයේ ඉඳන් ඉර්ධියෙන් තමයි පින්ඩපාත වඩින්නේ. එහෙම වැඩලා කාලයක් ගත වුණා. අදිෂ්ඨාන කළා මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ඒ මහා වනයට ගිහිල්ලා කුටිසේනාසනය පිහිටලා තිබුණ තැන පිහිටලා තිබ්බ මහා සල්ගස. මේ සල්ගස දිහා බලලා අදිෂ්ඨාන කළා යම් දවසක ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැළියොත් අන්න එදාට මේ සල්ගසේ සියලු සල්මල් පරමේ විනුමැටේවා කියලා අදිෂ්ඨාන කරනවා. හැම වෙලාවකම එතකොට ආවර්ජනා කරන්න ඕනේ මහරහතන් වහන්සේට. ඉතින් මෙහෙම වැටලා එක දවසක් වැඩුණාට පස්සේ අභිඥාවෙන් බලනකොට දැක්කා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැටිය කියලා. ඉන්නතුරුව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වනය බලා පිටත් වීම සඳහා වැඩම කළා. පාවා නුවර ඉඳන් කුසිනාරා නුවරට විශාල දුරක් තියෙනවා. දින ගණනාවක් දින 7ක් ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඉර්ධියෙන් එන්නත් තිබුණා. හැබැයි මහරහතන් වහන්සේලා එහෙම ඉර්ධියෙන් තිබුණයි කියලා ඒව ලෝකෙට හෙළි කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. අවශ්‍යම වෙලාවක දෙවියන් සහිත ලෝකයාගේ හිතසුව පිණිස භාවිතයට ගත්තත් තමන්ගේ ජීවිතයේ සුව පහසුව වෙනුවෙන් එබඳු ඉර්ධීන් භාවිතයට ගන්නේ නැහැ. ඒක නික්ලේශී උතුමන්ගේ මහා ගුණයක්. ගුණය සංගවනවා. ගුණය පෙන්වන්නේ නැහැ. වටිනා මණිකක්, වටිනා වස්තුවක්, වටිනා විධානයක් සංගවිලා තියෙන තරමටයි වටිනාකම වැඩි. ඕනම දෙයක් විතර දකින්න ලැබෙනකොට කැගේ නැති වෙලා යනවා. ඒ රහත් උතුමෝ ඒ ගුණය එනිසා සැඟෙවුවා. මේ විදිහට පාවානුවරේ නම් කුසිනාරා නුවරට වඩින මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ටික දුරක් ඇවිල්ලා මාර්ගය මාවත අයිනේ තිබුණ අතුපතර මිහිදී ගිය විශාල වෘක්ෂයක් යට මොහොතක් විවේක සුවයෙන් වැඩ හිටියා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැකගෙන පාවා නුවර ප්‍රදේශයට යන එක්තරා ආජීවකේ කරත්ත රෝදයක් විතර මල දිව්‍ය ලෝකයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී ශරීරයට පූජා කරන්නට හෙළපු මන්දාරක පුෂ්පයක් අරගෙන යනවා දැකලා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ දැනගැනීම පිණිස අහනවා අපාවසෝ මහාකං සද්ධාරං ඥානාසි ආජීවකය නුඹ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන දන්නවද? ඒ වෙලාවේ ආමාවසෝ ඥානාමි එහෙමයි මම දන්නවා. අද්ද සම්පාහ පරිනිබ්බුතෝ සමනෝ ගෝතමෝ
මේ මල අරන් යන ගමන් කියනවා අද වෙනකොට දවස් 7ක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වෙලා. මේ කතාව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේකේ අවසානයේ හේතුව දැනගන්න පුළුවන්. සමනෝ ගෝතමෝ තපෝ ඉරිදිර කියනවා. එහෙම කිව්වට පස්සේ තමයි එතන හිටපු බොහෝ සෝවාන් ආදී මඟඵල ලැබූ එහෙත් රහත් නොවූ අනාගාමී රහත් නොවූ සෝවාන් සකදාගාමී මඟඵල ලැබූ ස්වාමීන් වහන්සේලාට මේ පණිවිඩය දැනගන්න ලැබුණේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා ශෝක කරන්න පටන් ගත්තා. හඬන්න පටන් ගත්තා. එහෙම සිහිසොන් වෙලා වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මහ රහතන් වහන්සේලා අනිත්‍යා බව සංඛාරා තං කුතෙත්ත ලබ්භා සංස්කාර ධර්මයෝ අනිත්‍ය නිසායි දුක් නිසායි පයින්නම් ලබන්නද ඒ නැසෙන වෙනසනදී නොනැසේවා නොවෙනසේවා කියන කරුණ එහෙම හිතලා දහම් සංවේගය උපදවා ගත්තා. ඒ වෙලාවේ එතන හිටියා එක වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නම. ගිහි කාලේ කොණ්ඩේ කපන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ එනවා කියලා ආරංචියට ඒ කාලේ මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ අතදැසි භික්ෂුන් වහන්සේලාට කතෝරු වගේ දේවල් කොණ්ඩේ කපන උපකරණ දීලා පිටත් කළා. මේ වික්කොඩි ස්වාමීන් වහන්සේලා කොණ්ඩේ කපලා කීයක් අර එකතු කරගෙන එන්න බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරගන්න. හොඳ සිතිවිල්ලක් වගේ පේනවා. හැබැයි මේ බුදු සසුන තුළ එබඳු අකැප සෙවීමකින් යම් කිසි කෙනෙක් යම් භික්ෂුවක් කටයුතු කරනවා නම් ඒක ශාසනාවලෝම නැහැ. ඒක බුදුපසේ බුදුමහරහත් උතුමෝ ගර්හා කරන, නින්දා කරන, දොස් පවරන, නුගුණ කියන වැරද්දක්. කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නම් එහෙම කරන එක බරපතල වැරද්දක් භික්ෂුවක්. මිල මුදල් හම්බ කිරීම. එබඳු දේවල් හම්බ කරලා උයා පියාගෙන කෑම. උයා පියාගෙන කමින් සසු භික්ෂුන් වහන්සේලාට ඒවා අනුභව කරන්නට වළඳන්ට අකැපලස දීම. ඒක බුදුසසුනේ පරිහානියට නෙමෙයි කරන පුද්ගලයන්ගේ පරිහානියට හේතු වෙන. බුදුසසුනේ ලද හැකි උත්තම සුවේ නොලැබී යන්නට හේතුවක් වෙනවා. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඒ විදිහට කොණ්ඩේ කපලා එකතු කරගත්තු දේවල් වලින් හාල් පොල් වලින් කැඳක් සකස් කරලා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩියට පසු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් වුණා. භාග්‍යවතුන් වහන්සේ හොයලා බැලුවා, නිග්‍රහ කළා, ගර්හා කළා මේ හිස් පුරුෂයා කොහොමද ප්‍රත්‍ය හොයාගත්තේ? ඇයි මේ ශාසනයට නොගැලපෙන විදියට මෙවගේ දේවල් කළේ? කුලී වැඩ කරලා වගේ කොහොමද මෙහෙම කරන්නේ? මම එහෙම කොහෙද අනුදැනව දාලා තියෙන්නේ? ඒ විදියට ප්‍රතික්ෂේප කරා. සංඝපේශ ඉදිරියේ දොස් කිව්වා. කරුණාවෙන් මෛත්‍රියෙන් නමුත් මඟඵල නොලබා හිටපු කෙලෙස් ප්‍රහාණයක් ගැන නොසිතා සිටපු වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගත්තා, තරහ ඇති කරගත්තා, කෝපය ඇති කරගත්තා. ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ නුගුණ හොයමින් දොස් පයමින් හැසිරෙන්න පටන් ගත්තා. එදා එතන හිටපු ඒ භික්ෂුව කියනවා අනිත් ස්වාමීන් වහන්සේලා හඬද්දී, වැළපෙද්දී, ශෝක කරද්දී බුදුරජාණන් වහන්සේගේ නැතිවීම මහා පාඩුවක්, ජීවිතේ නැති වුණාටත් වඩා පාඩුවක් ලෙස සලකන්නේ. අලං ආවසෝ මා සෝචිත්ත, එවැනි අඬන්න එපා, අඬන්න වැඩක් නැහැ. මා පරිදේවිත්ත, ශෝක කරන්න එපා. නම්මේසං ආවසෝ පටිගත්තේ වක්කාතං අලං ආවසෝ මා සෝචිත්ත මා පරිදේවිත්ත. සුමුත්තා මයන්තේන මහා සමනේන. දැන් අපි මේ මහා ශ්‍රමණයගේ මෙදුණා නේද? මේ බුදුරජාණන් වහන්සේගේ ළඟින් උතුම් පැවිද්ද ලබාගෙන මෙහෙම කියන්නේ. ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් ඇතුළතයි මෙහෙම ප්‍රකාශයක් කළේ. මේ වගේ කාලයක බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තර අරහත් ගතිය පරවගෙන මේ රටේ බොහෝ භික්ෂුන් වහන්සේලා නිර්දය ලෙස කිසි දයාවක් අනුකම්පාවක් නැතුව ඒ උත්තර චීවරය දරාගෙන මොනතරම්නම් ශාසනානුලෝම නොවන
ශාසනයට නොගැලපෙන විනය විරෝධී වූ දේවල් සිදු කරනවාද? විනය විරෝධී මත ප්‍රකාශ කරනවාද? ශාසන ඉතිහාසයේ කෙලසන අපට ලැබිච්ච මහා උරුමය මකා දමන්න සෝදානමින් විශේෂයෙන් වයසට ගිහිල්ලා නාකි වෙලා මහාන වෙච්චත්තෝ ගුරුවරකමක් නැහැ, දහමක් විනයක් ඉගෙන ගත්තේ නැහැ, ගුරුවරයෙක් ශාස්ත්‍රවරයෙක් කවුරුවත් පිළිගත්තේ නැහැ. සමහර විට තමන්ම සිවුරු කරවගෙන මෙව ඔයත් දැනගන්න හෙට අනිද්දාට සමහර විට මෙතන ඉන්න සමහර කෙනෙකු ඒ අත්තන්ගේ ශ්‍රාවකවරු වෙන්න පුළුවන්. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. ඔබ තේරුම් ගන්න මේ කතාවකින් බලාපොරොත්තු වෙන්නේ එබඳු මිත්‍යා ප්‍රතිපදාවන්ගෙන් නුඹ බේරා ගන්න. ඒ වික්ෂුන් වහන්සේ කියනවා උපන්දුතාචමයන් කෝම අපි හරියට පීඩාවෙන් හිටියේ. ඉදංගෝ කප්පති භාග්‍යවතුන් වහන්සේ මේ මහණෙනි නුඹලාට කැපයි. ඉදංගෝ න කප්පති මේක නුඹලාට අකැපයි. මේ විදියට බුදුරජාණන් වහන්සේ අපට අපේ පස්සෙන් හැම වෙලාවකම අපට නිදහසින් දුන්නේ නැහැ. මේ වික්ෂුව කියන්නේ මේ මහා රහත් උතුම් ඉදිරියේ මොනතරම්නම් පාපී අදහසක්ද? ඉදානි පනමයන් යන් ඉතිස්සාම තම් කරෝ. දැන් ඉතින් අපේ හිතේ හැටියට වැඩ කරගන්න පුළුවන්. දැන් ශික්ෂාපද පනවන්න කෙනෙක් නැහැ. ශික්ෂාපද තර කරන්න දැන් කෙනෙක් නැහැ. නිග්‍රහ කරන්න කෙනෙක් නැහැ. හැඬිය යුතු, වැළපිය යුතු, ශෝක කළ යුතු අවස්ථාවක බලන්න කියලා දේ. යන් ඉතිස්සාම නතම් කරෝම අපි අකමැති දේවල් අපි නොකරමු, කැමති දේවල් කරමු. මේ කතාව ඇහුණ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට හිතට ගියා මේ කතාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එතන හිටපු හඳන වැළපෙන ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කළා අලංආවසෝ මා සෝතිත්තමා පරිදේවිත හඳන්න එපා, ශෝක කරන්න එපා. නත්තේතං ආවසෝ භගවා පටිගච්ඡේවක්ඛාතං අපට බුදුරජාණන් වහන්සේ කල්ැතිවම කියලා දුන්නා නේද? සම්පේහේන පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝති. සියලු ප්‍රේමනාත දේවල් වලින් වෙන්වෙන්න සිද්ධ වෙනවා කියන පරිමිදය කල්ැතුවම කියලා දුන්නා නේද? තං පුතෙත්තාවසෝ ලම්භා යන්තං ජාතං භූතං සංඝතං පලෝක ධම්මා තංවතමා පලුජ්ජති කිනේතං ධානා විජ්ජති. අපි ඒ විනාශ වෙන නැසෙන වෙනසෙන දේවල් නොවෙනසේවා විනාශ නොවේවා කියන මේ කරුණ කොහෙන් නම් ලබන්නද? මේ විදියට එතන හිටපු ස්වාමීන් වහන්සේලා ඒ හඬන වැළපෙන ස්වාමීන් වහන්සේලාට අස්වැසිල්ලක් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා රත් හඳුන් සෑයක තැන්පත් කරලා දල්වන්ට ඒ සෑය දල්වන්නට කොතරම් උත්සාහවත් වුණා නොහැකි වෙලා තිබ්බ අවස්ථාවක ගිහිල්ලා වැඩම කරලා ඒ රහත් උතුමන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් වන්දනා කරාට පස්සේ ඒ මහා සෑය කවුරුවත් ගිනි තැබීමකින් තොරව ගිනිගත්තා. ඒ ශ්‍රී ශරීරය ආධානය වුණා. ධාතුන් වහන්සේලා රත්තරන් පාට සමන්පිච්ච මලේ ඒ රිදී පාට ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් පමණ කුඩා ධාතුන් වහන්සේලා ශේෂ වුණා. ලෝකේ දස දිශාවේ පැතිරලා ගියා. ඒ සක්වල වලින් ආපු දිවිවරු ධම්ම රාජවරු ඒ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා චෛත්‍ය බඳලා පූජා සත්කාර සිදු කළා. ටික දවසක් යනකොට මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මේ කතාව සංඝ පිරිසට සිහි කළා. සංඝයා වහන්සේලාට සිහි කරලා කිව්වා මෙන්න මේ බඳු කතාවක් ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් නොබෝ දවසකින් මට අසන්න ලැබුණා. එනිසා අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ සංගායනාවක් කරමු. එකතු කරලා පිළිවෙලකට වර්ග වශයෙන්, නිකාය වශයෙන්, කොටස් වශයෙන් සංග්‍රහ කරලා අනාගතයේ පිරිසට පහසුවෙන් පරපුරෙන් පරපුරට කටපාඩමින් රැගෙන යා හැකි ආකාරයෙන් අපි මේ දේවල්
සංගායනා කරලා සකස් කරමි කියලා කතිකාවතක් කරගත්තා. ලෝකනාථේ දස බලේ සත්තාහ පරිනිම්බුතේ දුම්භාසිතං සුභද්දස්ස බුද්දස්ස වස්තනං සරං සරං ජීවරදානං ච සමත්තේ තපනං තථා සද්ධම්මඨපනත්ථාය මුනිනාරුංගං කතං කාතුං සද්ධම්ම සංගීතින් සම්බුද්ධානුමතේ සති නවංග ශාසන ධරේ සම්බ සංඝ සමුපාගතේ භික්ඛු පංච සතානේව මහා කීනාසවේ වරේ සම්මන්නි ඒකේනු නේතු ආනන්දත්තේර කාරණා පුන ආනන්ද තේරෝපි භික්ඛු හි අභියාචිතෝ සම්මන්නිකාතුං සංගීතින් සාන සක්කාහිතං විනා සාධු කීලන සත්තාහං ධාතු පූජයේ ඉච්ඡද්දමා සංඛේපිත්වා සම්බ ලෝකානුකම්පකා වස්සං වසං රාජගහේ කරිස්සාම ධම්ම සංඝං නාඤ්ඤේහි තත්ථවත්තබ්බනීති කତ୍වාන නිච්ඡයං සෝකාතුරේ තත්ත ධත්ත අස්සාසෙන්තා මහජනේ ජම්බුදීපං මිතේ තේරා විචරිත්වාන චාරිකං ආසාද සුඛ පක්ඛම්මි සුඛ පක්ඛට්ඨිතත්ථිකා උපාගමං රාජගහං සම්පන්න චතුපච්චයං තත්තේන වස්සූපගතාතේ මහා කස්සපාදයෝ තේරා තිරගුණෝපේතා සම්බුද්ධ මතකෝ විදා වස්සානං පඨමං මාසං සබ්බ සේනාසනේසුපි කානිත්වා පටිසංඛාරං වත්වා අජාත සත්තුනෝ. ඒ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මහා සංඝරත්නය දැනුවත් කරලා අපි මේ විදිහට සංඝායනාවක් කරමුයි කියන ඒ කතිකාවත ඇති කරගෙන බුදුරජාණන් වහන්සේත් සමග පරවාගත්තු චීවරය හුවමාරු කරන්ත තරම් මහා පිනති ඒ උතුමන් වහන්සේ මහා රහත් අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන සිව් පිරිසිඳියාපත් රහතන් වහන්සේලා 500ක් තෝරා ගැනීම සඳහා සංඝයා රැස් කළා. සංඝ පිරිස රැස් කරලා 499 දෙනෙක් තේරුවා. 499 දෙනෙක් තේරුවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුවේ නැහැ. ඒකට හේතුව තමයි කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධම්මවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේකට සුදුසුයි කියලා සංඝයා අතරින් මෙන්න ඩෝනේ අදහස. එතන හිටපු විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් එක හෙලාම කියා සිටියා. මේ ආනන්ද ආයස්මුතුන් වහන්සේ නැතුව මේ සංගීතය කොහොමද කරන්න බෑ. ඊතරු එක්කෙනා හැකේ කාන්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ තෝරන්නට ඕන කියලා 500ක් මහා රහතන් වහන්සේලා තෝරාගත්තා. තෝරාගෙන සම්මතයක් ඇති කරගත්තා. අපි රජගහනුවර තමයි මේ ධම්ම සංගායනාව සිද්ධ කරන්නේ. එනිසා මේ ඉදිරියට එන වස්තුම් මාසේ වස් කාලය තුල මේ සම්මත කරගත්තු මහා රහත් උතුමෝ 500 දෙනා හැර වෙන කවුරුවත් රජගහනුවර සීමාවෙහි වස් නොම එළඹිය යුතුයි කියලා සම්මත කළා. ඒකට හේතුවක් තිබුණා. ඒ රහත් උතුම් කල්පනා කරා මිත්‍යා දෘෂ්ටික පිරිස් විතණ්ඩවාදී යම් විදියකින් ශාසනයෙහි මේ කරන භාර දූර කටයුත්ත විනාශ කරන්නට මාර ආවේශයකින් නමුත් එන්න පුළුවන්.
එනිසා සම්මත කළා වෙන කවුවත් රජගහනුවර වස් නොමැසිය යුතුයි කියලා. ඒ විදිහට කතිකාවතක් කරගෙන සම්මුතියක් කරගෙන ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ඒ ප්‍රදේශවල චාරිකාවේ යෙදෙමින් වස් කාලයේ කිට්ටු වෙනකොට රජගහනුවරට වැඩම කළා. වැඩම කරලා අජාතසත්තු රජතුමා බිම්බිසාර රජතුමාගේ පුතා අජාතසත්තු රජතුමා හම්බ වුණා. විමසුවාට පස්සේ ප්‍රකාශ කළා අපට මේ විදිහට ධර්ම සංගායනාවක් පවත්වන්න ඕන. අජාතසත්තු රජතුමා ඒ වෙනකොට මුළු සසුනේ අප්‍රමාණ පැහැදීමකින් හිටියේ. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ අජාතසත්තු රජතුමා මුල් කරගෙන. ඉතින් ඒ අජාතසත්තු රජතුමාට බොහෝම විශ්වාසයක් තිබුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන. අප්‍රමාණ ගෞරවයක් තිබුණා. කොච්චර ගෞරවයක් තිබුණාද කියලා නම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් වැඩියා කියන ආරංචි ආවට පස්සේ මේ අජාතසත්තු රජතුමා සිහිසොන් වෙලා සිහිමෝරජා වෙලා හිටුණා. එච්චරකට හිත ඇතුලේ ගෞරවයක්. ඉතින් මහරහතන් වහන්සේලාගේ මේ ප්‍රකාශය අහලා අජාතසත්තු රජතුමා අහනවා ස්වාමීනි අපි කොතනද සකස් කරන්නට ඕන? ඒ වෙලාවේ කියනවා වේභාර පර්වත ප්‍රාන්තයට අදාළව තියෙන සප්තපර්ණී ගුහාද්වාරයයි මේ සඳහා සුදුසු වන්නේ. ඒ වෙලාවේදීම සුදුසු ඇමතිවරු ඇතුළු මහ විශාල පිරිසක් යොදවලා සප්තපර්ණී ගුහාද්වාරය මනාකොට සරසලා දිව්‍ය මාලිගාවක් වගේ අලංකාර කරලා රජනගරේ රාජ ගබඩාවේ තිබ්බ රන් රිදී මුතුමැණික් ආදීන් මනාකොට සරසලා උතුරු දිශාවට නොහොනලා ආසනයක් පැනෙවුවා ධර්මාසනයක්. එවැගේම උතුරු දිශාවේ පැනෙවුවා ආසන දකුණු දිශාවට මහරහතන් වහන්සේට වැඩ ඉන්න. ඒ මණ්ඩපේනද මහා විශාල සත්‍රුවලින් ඉදි කරපු ආසනයක් පැනෙවුවා නැගෙනහිර බලා ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ විදිහට පනවලා දැනුම් දුන්නා අජාතසත්තු රජතුමා මහරහතන් වහන්සේලාට. මහරහතන් වහන්සේලා මේ වස් සමාදන් වුණායි කාලේ වස් සමාදන් වෙලා මහරජතුමාට දැනුම් දුන්නා මහරජතුමනි මේ රජගහනුවර ආශ්‍රිතව විහාරාරාම තියෙනවා 18ක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවුණා කියන ආරංචිය ඇහුණට පස්සේ ඒ විහාරාරාම වල හිටපු ස්වාමීන් වහන්සේලා ඒවා පැහැර දාලා යන්න ගියා. ඒ නිසා ඒ විහාරාරාම අපි පිළිසකර කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ කැඳුළු බිඳුණු දි รา යන විහාරාරාම අලුත් වැඩියා කරලා මහා සංඝරත්නයෙහි පරිහරණය පිණිස සුරක්ෂිත කිරීම. එනිසා අප විසින් මේ වස්තුන් මාසයේ මුල් මාසයේ තුල එබඳු විහාරාරාම ප්‍රතිසංස්කරණය කරන්නට ඕන. මහරජතුමා කම්කරුවන් අවශ්‍ය කරන දේවල් ඔක්කොම ලබා දීලා සියලු පහසුකම් සැලසෙව්වා. ඒ විහාරාරාම සියල්ල ප්‍රතිසංස්කරණය කරන්නට පළමු මාසය තුළ ඒ විහාරාරාම ප්‍රතිසංස්කරණය සිද්ධ කරලා ඉන් අනතුරුව මහා රහතන් වහන්සේලා සියලු දෙනාම සප්තපර්ණී ගුහාද්වාරයට එකතු වෙලා ඔබත් මමත් අද අසන මේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ මල් මාලාවක් අමුණනවා වගේ මුතු මාලාවක් අමුණනවා වගේ මණික් මාලාවක් අමුණනවා වගේ රන් මාලාවක් අමුණනවා වගේ එකින් එකට ඒ රහතන් වහන්සේලාගෙන් අසා සියලු දෙනාම සංගායනා කරන්න යෙදුණා සජ්ජායනා කරන්න යෙදුණා. ඒ සංගායනාව තුළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි සංවේස්තලිර මහ රහතන් වහන්සේ. ඉතින් මේ මහ රහතන් වහන්සේ නිරායාසයෙන්ම සම්මත වුණා මම තමයි මේ සංඝ පිරිසගෙන් ධර්මයේ විනය පිළිබඳව විමසන්නේ. හන්දමයන් ආසෝ ධම්මංච විනයන්ත සංගායාම ඒවතුමන් වහන්සේට මුලින් නැතිවෙච්ච අදහස අපි ඉක්මනින් මේ ධර්ම සංගායනාව කරමු.
අපේ යුතුයකමක් මේක. අපි අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අමිල දායාදය ලබා දිය යුතුයි කියන මහා කරුණාව. ඒ උතුම් සසර දුකින් නිදහස් වෙලා හමාරයි. සියලු නැති කරලා හමාරයි. ඒ උනත් මේ සා මහත් කැපවීමක් මිනිස් ඉතිහාසයේ ලෝසතුන්ගේ සැනසෙල්ල වෙනුවෙන් කරපු පළමු පිරිසක් හැටියට කරපු පළමු පිරිස බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ රහතන් වහන්සේලා 500 තුන් ලෝකයකට අද දහම ඇහෙන්නේ ඒ උතුමන් වහන්සේලා නිසා. ඒ දහම සුරක්ෂිත කරපු එකේ ප්‍රතිඵලය කොච්චරද කියනවා නම් රුවන්වැලි මහා සෑයේ ධාතු නිධාන උත්සවයේ පමණ 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩම කළා. සියලු දෙනාම වැඩම කළා නෙවෙයි. රක්කිතනම් වූ ගල්තලාවට එදා දඹදිව කෝටි 100ක් මහා රහතන් වහන්සේලා රැස්වුණා. එතකොට එදා ඒ ධර්ම සුරක්ෂිත කළේ නැත්නම් කොච්චරනම් පාඩුවක් ලෝකයකට වෙන්න තිබ්බද? එනිසා අගය කරනවා නම් වර්ණනා කරනවා නම් පසසනවා නම් මිනිස් ඉතිහාසයේ මානවයාගේ ඉතිහාසයේ වර්ගයාටම සියලුම සමස්ත මිනිස් වර්ගයාටම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හැම සත්ත්ව වර්ගයාටම හිතසුව පිණිස යම් පිරිසක් එකතු වුණා නම් පටුවාකල්පයකින් තොර දේශපාලනාකල්පයකින් තොර ලාභ සත්කාරාකල්පයකින් තොර කීර්තිනාමයක් බලාපොරොත්තුවෙන් තොරව හුදු කරුණාවම හුදු මෛත්‍රියම හුදු පරෝපකාරයෙන් මුළු මනින්ම අන් අය කෙරෙහි සැනසෙල්ල සතුට සාමය තමා ලබා දෙන්න යම් පිරිසක් ඉදිරිපත් කළා. යම් මහත් කටයුත්තක් මිල කළ නොහැකි ඇගයීම නොහැකි මුළු මිනිස් ඉතිහාසයේ රම් අකුරෙන් ලියවෙන උත්තම මෙහෙවරක් සිදු කළා නම් මේ පළවෙනි ධර්ම සංගායනාව. එනිසාමයි අද ඔබට මේ උතුම් බණ පදය ඇහෙන්නේ. ඒ මහා රහතන් වහන්සේලා කොහොමද හිතුවේ? පුරේ අධම්මෝ විප්පති ධම්මෝ පටිපාහියති. ධර්මය යටපත් වෙලා අධර්මයේ මතුවෙන්න කලින් පුරේ අවිනයෝ විප්පති විනයෝ පටිපාහියති. විනය යටපත් වෙලා අවිනය ඔළුව උස්සන්ට කලින් පුරේ අධම්මවාදීනෝ බලවන්තෝ හොಂತಿ ධම්මවාදීනෝ දුර්බලා හොಂತಿ. අධර්මවාදී බලවත් වෙන්න කලින් ධර්මවාදී යට යන්න කලින් පුරේ අවිනයවාදීනෝ බලවන්තෝ හොಂತಿ විනයවාදීනෝ දුර්බලා හොಂತಿ. අවිනයවාදී බලවත් වෙන්න කලින් විනයවාදී යට යන්න කලින් අපි මේ සංගායනාව කරමු කියලා එදා ඒ රහතන් වහන්සේලා එකතු වුණේ. ඒ විදිහට එකතු වෙලා මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ විනය පිළිබඳව ඇහුවේ විනයධර උපාලි මහා රහතන් වහන්සේගෙන්. ශික්ෂාපදයෙන් ශික්ෂාපදයෙන් නිධානය වක්තු පුද්ගල ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති මේ ආදී සියල්ල විමසුවා. පඨම ආවසෝ පාරාජිකං කප්ත පඤ්ඤන්තා. එවැනි කලම පාරාජිකාව කොහෙද බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ? කවුරු අරබයාද පැනෙන්නේ? මේ විදිහට සියලුම විනය අකුරක් නෑර විමසලා සංගායනා කළා. සංගායනා කළා බාර දුන්නා. විනයධර උපාලි ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට මේ විනය කටපාඩමින් ශිෂ්‍යයන්ට පුහුණු කරලා අනාගතයේ වෙනුවෙන් රැගෙන යන්න කියලා. ඒ වගේම ආනන්ද මහා රහතන් වහන්සේගෙන් සූත්‍ර පිටකය මුළුමනින්ම ආනන්ද මහා රහතන් වහන්සේගෙන් ඇහුවා. ඒ වගේම අභිධර්ම පිටකයක් ඒ විදිහටම සංගායනා වෙලා තිබුණා. නමුත් සංගායනා නැවත වතාවක් සංගායනාවට භාජනය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට දීඝනිකාය බාර දුන්නා කටපාඩමින් අරන් යන්න. මජ්ක්‍ධිම නිකාය සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට බාර දුන්නා. ඒ උතුම් කොහොමත් අභිධර්මය මුළුමනින්ම කටපාඩමින් දරාගෙන හිටපු ක්ෂීණාශ්‍රම උතුමන් වහන්සේලා සංයුක්ත නිකාය බාරගත්තේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. අංගුත්තර නිකාය අනුරුද්ධ මහ රහතන් වහන්සේට, ඒ වගේම බුද්ධක නිකාය සෙසු මහ රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් අද දක්වාම අපට ඇහෙන මේ ධර්ම ලබා දුන්නේ ගුරුකුලයෙන් ගුරුකුලයට, ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට. ඒ විදිහට
ඔබ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාලි භාෂාවෙන් කියවලා නැත්නම් ඔබට වැටහෙන්නේ නැහැ. ඒ උතුම් කරලා තියෙන මොනතරම්නම් දුෂ්කර කටයුත්තක්ද කියන එක වැටහෙන්නේ නැහැ. ඒ තරම්ම පරම ගම්භීර පරම දුෂ්කර කටයුත්තක්. හරියට දාන නොලැබෙච්ච බොහෝම දුෂ්කර අවදීන්හි ඒ උතුමන් වහන්සේලා මේ උතුම් ශ්‍රී සද්ධර්මය වඩම්මවාගෙන ආවා. හරියට නික්ලේශී හදවත ස්වර්ණමය කරඬුවක් හා සමාන ඒ හදවත්වල මේ උතුම් බුදුවදන් හරියට සිංහ තෙල් රන් කෙන්ඩියක මනාකොට තැන්පත් කරනවා වගේ ප්‍රතිපත්තියෙන් පිරී ගිය ප්‍රතිවේධයෙන් යුක්ත පාරිශුද්ධ හදවතක මේ ධර්ම අද වෙනකම් වුවමාන වුණා. හැබැයි අද කුණු වෙච්ච හදවත් ඇති කෙලෙසුන්ගෙන් නැහැවී ගිය ලාභ සත්කාරවල වසඟයටපත් වෙච්ච ඉදාරහත් උතුමන් වහන්සේලා කෙසෙල් ලෙලි අඹලෙලි නෙළුම්ගම් වළඳලා බොහෝම දුකසේ මුඛ පරම්පරාවෙන් පාඩම් කරලා අකුරක්වත් වෙනස් වෙන්න නොදී රැගෙන පෙළදහම අර්ථ කතාව මුළුමනින්ම විකෘති කරන්නේ හිතුවක්කාර විදියට කිසිදු වග විභාගයකින් තොරව කිසිදු දයාවකින් අනුකම්පාවකින් තොරව බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ පරම්පරාවට නින්දා කරමින් අරහත් දඩය හිසට සෙවණක් කරගෙන අරහත් දඩයට ලැබෙන පින් බත අනුභව කරලා අරහත් දඩයට ලැබෙන ප්‍රත්‍ය පරිභෝග කරලා අරහත් දඩයට දෙන සාදුකාරයේ ඉවසමින් අරහත් දඩයේ ගිරියේ දනින් වැටි කරනු ලබන වැඳුම පිළිගනිමින් මහා සිංහය වගේ කැනහිල් නාද කරන්න සූදානම් වෙමින් අද වගේ දවසක බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අමුවේ විනාශ වෙවි යනවා. මේක මහා හේදයක්, මේක මහා ශෝකයක්. මේ නිමණනේ වන්නා වූ බරපතල විනාශය, මේ නිමණන තුල සිදුවන්නා වූ බරපතල හේද වාචකේ වන්නේ ථේරවාදීන් විසින් මනාකොට ආරක්ෂා කළ කිරල් දෙන බිජුවට රකින්නා හා සමසේ ආරක්ෂා කළ චමරි මුවා තම වල්ගේ රකින්නාසේ ඊටත් වඩා කැපකිරීමක් කරලා ආරක්ෂා කරපු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අද හරියට රන් තැටිවල මල මුත්‍රා කරන කැනහිල්ලු වගේ රන් තැටියක වටිනාකම මුතු මැණිකක වටිනාකම අන්ධයෙකුට වැටහෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ උතුම් ධර්ම අද නිර්දය විදියට විවේචනයට ලක් වෙනවා. මේ ධර්ම බුදුන්ගේ නෙවෙයි කියනවා. මේ ධර්ම ශ්‍රාවකයන්ගේ කියනවා. මේ ධර්ම මගේ කියනවා. මේක අවබෝධ කරගත්තේ මම කියනවා. මම බුදු වුණා කියනවා. මම රහත් වුණා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ රටේ ඉපදුණා කියනවා. මේ ඔක්කොම ශාසන ඉතිහාසය බොරු කරන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා බුදු බලයට අභියෝග කරන නිමට නියාල පිරිසක්. ඔබ මේ පිරිසට එකතු වෙන්න එපා. ඒක අපායට යන එකතුවක්. ඒක දුගතියට තිරිසන් ලෝකයට යන එකතුවක්. ශ්‍රමණ ප්‍රේතයන්ට එකතු වෙන්න එපා. එහෙම වුණොත් ඔබට මේ බුදු සසුන අනාගතයේ විශාල පිරිසකට ලබා දිය යුතු උත්තම දායාදයේ කෙලසීමේ පාපයට එකතු වෙලා නිරේ යන්න සිද්ධ වෙනවා. සොබ්බයන්තුන් ඇඳගෙන හිටියට වැඩක් නැහැ. වාද විවාද කළාට වැඩක් වෙන්නේ නැහැ. මේ අභ්‍යන්තරය දන්නවා, අතුලාන්තය දන්නවා. මේ කරන්නේ බොරුවක්, මේ කියන්නේ බොරුවක් කියලා. එනිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඒ අධර්මවාදීන්ගෙන් මහා විහාරය සමතලා කරලා ගිනිපත් කරලා අභයගිරිය නම් වූ වෛතුල්‍යවාදීන්ගේ මූලස්ථානය අනුරාධපුර යුගයේ හදන්තක් මහා රජවරු පවා පොළඹවාගත් ඒ කාලයේ අධර්මවාදී මේ මහා රහත් උතුමෝ වැඩ හිටපු යුගයේ. එහෙනම් මේ වගේ කාලයක කියන්න දෙයක් නෑ. ඔය විදිහට මහා රහත් උතුමෝ පරම්පරාවෙන් පරම්පරාවට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට බලවල දුන්නා.
ඒ විදිහට ආනන්ද මහා රහතන් වහන්සේ ඇතුළු ඒ පිරිස අද වෙනකම් මෙහෙම ප්‍රතිපත්ති පරයාප්ති ප්‍රතිවේද එහෙම නැත්නම් පරයාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනයෙහි චිරස්ථිතිය ත්‍රිවිධ ශාසනයෙහි පැවැත්ම ත්‍රිවිධ ශාසනයෙහි දියුණුව වෙනුවෙන් ජීවිතය පූජා කරලා ඒ අතීත උතුම වෙහසුනා. ඒ විදිහට මේ උතුම් ධර්ම සංගායනාව පවත්වලා ඒ ධර්ම සංගායනාවෙන් අනතුරුව ඇති වුණා එක්තරා ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නය? ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ මහා රහතන් වහන්සේලා ඉදිරියේ කියා සිටියා. ස්වාමීන් වහන්සේලා ඉදිරියේ කියා සිටියා. ඒ භාග්‍යවත් වූ අරහතෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මට දේශනා කළා. ආනන්ද මගේ පරිනිර්වාණයෙන් පසු මේ සංඝ පිරිස සංඝයා කැමතිනම් කුද්දානුකුද්දක කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් කරගන්න කැමතිනම් කියලා. ඒක සංඝ පිරිස ඉදිරියේ ප්‍රකාශ කළාට පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්, ආනන්ද ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් අහුවද කුඩා අනුකුඩා ශික්ෂාපද කියන්නේ මොනවද කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට ඒක අහන්න බැරි වුණා. ඉන් අනතුරුව සංඝ සභාවට ඒ පැන යොමු කළා. යොමු කරලා අහනවා. සමහර රහතන් වහන්සේලා ඒ වෙලාවේ ප්‍රකාශ කළා සතර පරාජිකා හැර සංඝාදිශේෂ ඊළඟට අනියත ඊළඟට නිසංගිපටිති සුද්ධපටිති මේ සියල්ලම එතනින් එහාට තියෙන කුද්ධානුකුද්දකයි කියලා. තවත් රහතන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කළා පරාජිකා සංඝාදිශේෂ හැර සෙසුසියම ශික්ෂාපද කුද්ධානුකුද්දක ගණයට වැටෙනවායි කියලා. තවත් රහතන් වහන්සේලා ප්‍රකාශ කළා පරාජිකා සංඝාදිශේෂ අනියත නම් වූ ශික්ෂාපද හැර සෙසුසියල්ම කුද්ධානුකුද්දකයි කියලා. තවත් රහතන් වහන්සේලා ප්‍රකාශ කළා පරාජිකා සංඝාදිශේෂ අනියත නිසංගිපටිති හැර සෙසු ශික්ෂාපද කියලා. ඔය විදියට පැහැදිලි අදහසකට එන්න බැරි වුණා රහතන් වහන්සේලාට පවා මේ ශික්ෂාපද පිළිබඳව. එනිසා විනය කියලා කියන්නේ එහි පැනවීම, එය වෙනස් කිරීම, එය තර කිරීම, එය බිහිල් කිරීම මුළු මුලින්ම කරන්න පුළුවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණයි. වෙන කාටවත් කරන්න බෑ මේ ලෝකේ. හිතන්න අද වගේ කාලයක කිසිම භික්ෂුවකට බෑ මේ එකම ශික්ෂාපදයක්වත් වෙනස් කරන්න. අන්තිමේදී පැහැදිලි අදහසක් නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැගී ඉඳලා ඒ සංඝ සභාවේ ප්‍රකාශ කළා කොහොමද? සුනාතුනි ආවසෝ සංඝෝ මහා සංඝරත්නය මට සමන් දෙත්වා සම්පම්මාහකම් සික්ඛාපදානි ගීකතානි ගීනෝ කිජානන්ති. අපට ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒ ශික්ෂාපද ගැන ගිහියන්තු පවා දන්නවා. බලන්නේ රහත් උතුම හිතපු හැටි. ඒ ශික්ෂාපද ගැන ගිහියන්තු පවා දන්නවා. ඉදම්වෝ සමනානං සක්්‍ය පුත්‍යානං කප්පති ඉදම්වෝ න කප්පති. ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර මුනිවරුන්ට, ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර භික්ෂුවන්ට මෙව්වා කැපයි කියලා ගිහියන්තු පවා දන්නවා. එනිසා සතේමයන් බුද්ධානුබුද්ධකාන සික්ඛාපදාන සමූහ නිස්සාන. එබැවින් අපි මේ කුඩා අනුකුඩා ශික්ෂාපද යම් විදිහකින් සමූහණය කළොත්, මේ ශික්ෂාපද යම් විදිහකින් අපි වෙනස් කළොත්, භවිස්සන්ති වත්තාරෝ මෙන්න මෙහෙම කියන්න පුළුවන් ලෝකේ ඉන්න මිනිස්සු ධූමකාලිකා සමනේන ගෝතමේන ශාවකාන සික්ඛාපදං පඤ්ඤත්තං. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට පනවලා තියෙන ශික්ෂාපද ටික ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දේහය ආදානය කරපු ඒ චිතකයේ දුමනිමිල යන්න කලින් වෙනස් කරා කියලා චෝදනාවක් එන්න පුළුවන්. එනිසා එහෙම කරන්න බෑ. එනිසා අපි මේ ශික්ෂාපද එකක්වත් වෙනස් කරන්න බෑ කියලා ඒ මහා සංඝ සභාවේ මහා ක්ෂීණාශ්‍රව සංඝ සමුවේ සම්මත කළා. මින් ඉදිරියට
කිසිම භික්ෂුවකට, කිසිම භික්ෂුණියකට, කිසිම උපාසකයෙකුට, කිසිම උපාසිකාවකට මේ එකම දෙයක්වත් වෙනස් කරන්න බෑ කියලා. එකම බුද්ධ ප්‍රඥාප්තියක්වත් වෙනස් කරන්න බෑ. එකම බණපදයක්වත් වෙනස් කරන්න බෑ. එකම අනුශාසනාවක්වත්, එකම භාවනා මාර්ගයක්වත් වෙනස් කරන්න බෑ කියලා සංඝ සම්මුතියකින් තමයි ඒක සම්මත කළේ. එනවා අද කාලේ කිසිම භික්ෂුවකට ඒ රහත් පුතුමන්ගේ සංඝ සම්මුතිය වෙනස් කරන්න බෑ. සංඝෝ අපඤ්ඤත්තන්න පඤ්ඤාපේති පඤ්ඤත්තන්න සමුද්ධින්දති. සංඝයා නොම පැනවූ එකම ශික්ෂාපදයක්වත් පනවන්නේ නැහැ. පනවපු එකක් වෙනස් කරන්නෙත් නැහැ. අලුතෙන් දෙයක් පනවා ගන්නෙත් නැහැ. පනවලා තියෙන දේවල් එකක්වත් වෙනස් කරන්නෙත් නැහැ. යතා පඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදාය වර්තති. පනවන ලද ශික්ෂාපදවල අපි හැමෝම සමගියෙන් පිළිමෙමු. මේ අදහසට සංඝ පිරිසගෙන් අහනවා රහතන් වහන්සේලාගෙන් මේ රහත් උතුමෝ කැමතිද? ඒ වෙලාවේ කියනවා කමති සංඝස තස්මාතුන්හි ඒව මේ තණ්හායාමි. සංඝයා කැමති ඒ නිසා අපි මේ කරුණ මේ විදිහට සම්මත කරනවා. සංඝ සම්මුතියක් ගත්තට පස්සේ මේ ලෝකෙ මහා බ්‍රහ්මයාටවත් එක වෙනස් කරන්න බෑ. ඒක සංඝයාමයි වෙනස් කරන්න ඕනේ. ඒ අර නික්ලේශී මහරහත් උතුමන්ගේ මේ සම්මුතිය වෙනස් කරන්න වෙන කාටවත් බැහැ මේ ලෝකෙ. කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නුවණ ප්‍රඥාව තියෙන කෙනෙක්. ඒ නිසා ඒක සම්මත කළා. අද වෙනකම් මේ ශික්ෂාපද සීලය ඒ විදිහටම ආරක්ෂා වෙනවා. අද වෙනකම් මේ විනය සූත්‍ර අභිධර්මයේ කියන ත්‍රිවිධ ශාසනය ත්‍රිපිටකයම අද වෙනකම් බොහොම නිර්පද්‍රිතව ආරක්ෂා වෙනවා. ඉන්නතුරුව ආනන්ද මහ රහතන් වහන්සේට ඒ මහරහතන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේට පසුකාලීනව සහ සමකාලීන විරුද්ධවාදීන්ගෙන් එල්ලවිය හැකි චෝදනා පහක් निराකරණය කළා. ඒ කාරණා පහ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට මහරහතන් වහන්සේලා ප්‍රකාශ කළා. ආනන්ද ආයුෂ්මත් ආනන්ද ඔබ බුදුරජාණන් වහන්සේගෙන් කුද්දානුකුද්දක ශික්ෂාපද මොනවද කියලා අහපු නැති එක වැරද්දක්. ඒ වැරද්ද පිළිගන්න කිව්වා. ඒ වගේම ඔබ වස්සික සාටික චීවරයේ බුදුරජාණන් වහන්සේගේ වස්සික සාටික චීවරය පාගල මහලා තියෙනවා. ඒක පිළිගන්නවද කියලා වුණා. ඉතින් කියනවා කුද්දානුකුද්දක ශික්ෂාපද මොනවද කියලා මට අහන්න බැරි වුණා. මම බොහොම ශෝකයෙන් හිටියේ ඒ වෙලාවේ. මම ඒක වැරද්දක් හැටියට දකින්නේ. ඒ වුණත් මම මේ රහතන් වහන්සේලා කියනවා නම් ඒක පිළිගන්නවා. බලන්න රහත් උතුම් කොහොමද? ඊළඟට වස්සික සාටික චීවරය මම පාගාගෙන මෙරුවා තමයි. හැබැයි කිසිම අගෞරවයකින් නෙමෙයි කළේ. ඒ වෙලාවේ ඒක පාගගෙන ඉන්නවා කියන මානසිකාරයක් මට තිබුණේ නැහැ. ඒක මම අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ශාස්ත්‍ර ගෞරවයෙන් කළේ. වැරද්දක් මට පේන්නේ නැහැ. හැබැයි මම කියන නිසා පිළිගන්නවා කිව්වා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩලා ඉන්නකොට එදා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ ඒ රාජ විසෝවරු සිටු කුමාරිකාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ආවට පස්සේ ඉස්සෙල්ලාම කාන්තාවන්ට බුදුරජාණන් වහන්සේට වඳින්න අවස්ථාව සලසලා දුන්නා. එහෙම වඳින්න අවස්ථාව සලසලා දුන්නාම මල් පූජා කරනවා. හැඬු කඳුලින් සමාරණාට ඒ හඬන කඳුළු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට වැටෙනවා. ඉතින් මේක බලාගෙන හිටියා රහතන් වහන්සේලා. ඒ පසු කාලයක කිව්වා එදා ධර්ම සංගායනාවේදී මෙහෙම කරපු එක වැරද්දක්. ඒක පිළිගන්න කියලා. ඒ වෙලාවේ හේතු හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා කාන්තාවන්ට රැබෝ වුණාට පස්සේ බලන්න බුද්ධිමත් හිතලා තියෙන හැටි. රැබෝ වුණාට පස්සේ දුර බැහැරට යන්න බෑ. ඒ නිසායි මම ඒ අයට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ වඳින්න අවස්ථාව සලසලා දුන්නේ. මොනතරම් කාරුණිකද. වේදේහ මුනි කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ නම. ඊළඟට ඒ වැරද්ද ආනන්ද ස්වාමීන් වහන්සේ කියන නිසා බාරගත්තා. ඊළඟට පිරිනිවන් වඩින්න කිට්ටු වෙලා භාග්‍යවතුන් වහන්සේ වදාලා ඡන්දචිත්ත විරිය විමර්ශා කියන සතර ඉරිපාද වඩපු දිනු කරපු උතුමන් වහන්සේ කෙනෙකුට ආයුෂ් කල්පයක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අවස්ථා 14කට ආසන්න ප්‍රමාණයක් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ නමුත් මාරයාගේ ආවේශයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක අහන්න ඉල්ලා සිටින්න බැරි වුණා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කළා මාරාවේශයෙන් තමයි මට අහන්න බැරි වුණේ. ආයාචනා කරන්න බැරි වුණේ. ඒත් උන්වහන්සේලා කියන නිසා මම මේ වැරද්ද බාරගෙන දේශනා කරගන්නවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි
සමස්ත කාන්තා වර්ගයාටම බුදුසසුනේ පැවිද්ද ලබා දෙන්න නික්ලේශී මහා රහත් මෙහෙණින් වහන්සේලා මේ ලෝකයට පහළ කරගන්න මුලපොළ පුතුමන් වහන්සේ තුන් වතාවක් ප්‍රතික්ෂේප කළා ආයාචනා කළා. ඉතින් පස්සේ රහතන් වහන්සේලා වදාලා මේක වැරද්දා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු කාරණය ඇස් දෙකට කඳුළු වෙනවා. ඒ ප්‍රජාපති ගෝතමිය තමයි මහා බෝසතාණන් වහන්සේගේ මෞතුමිය කලුරිය කළාට පස්සේ තමන්ට උපන් පුංචි පුතාව කිරිමවුරුන්ට දීලා මහා බෝසතාණන් වහන්සේට කිරි දුන්නේ. ඒක මට බොහොම සංවේදී කාරණයක්. ඒ නිසා තමයි මම නැවත ඉල්ලලා ප්‍රජාපති ඇතුළු පිරිසට මේ පැවිද්ද ලබා දුන්නේ. බලන්න කොච්චර කලගුණ සැලකීමක්ද. කොච්චර හිතලා තියෙනවද. ඒ වෙලාවේ මම වැරද්දක් හැටියට මේක දකින්නේ නැහැ. ඒත් මහරහතන් වහන්සේලා කියන නිසා මම ඒකට දෙසා ගන්නවා. මෙතනින් මේ සිද්ධ කළේ මහා ආනන්ද උතුමන් වහන්සේට දොස් පැවරීමක් නෙමෙයි. වර්තමානයේ ඇතැම් විවේචකයන් මේ සිද්ධීන් බොහොම නිර්දය ලෙස හෙලාන කියනවා. මේ මූලාශ්‍රයන් පාදක කරගෙන එයත් කියනවා මේ සංඝපිරිසේ ආනන්ද ස්වාමීන් වහන්සේට විරුද්ධවාදීන් හිටියලු. මහරහතන් වහන්සේ නමක් වෙන කාශ්‍යප මහරහතන් වහන්සේ සහ ආනන්ද මහරහතන් වහන්සේ අතර මතකටමක් තිබුණලු. ඒ මතකටම තමයි මේ විදිහට මේ සංඝ සභාව ඉදිරියේ පැන නැගී කියලා මහරහත් උතුමන්ගේ ඒ නික්ලේශී ජීවිතවලට අභියෝග කරනවා. මේ මගේ කන් දෙකට ඇහිලා තියෙන දේවල්. ඉතින් මේක මොනතරම් වැරදි ප්‍රකාශයක්ද? එහෙම මහරහත් උතුමෝ මොනවා බෙදා ගන්නද? එදා ආනන්ද ස්වාමීන් වහන්සේට පස්සේ කාලේ විතණ්ඩවාදීන්ගෙන් එන්න පුළුවන් චෝදනා ඔක්කොම නැති කළා දැන් මේ ධර්ම සංගායනාවේදී. ඉන්න අතරතුර භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද මගේ ඇවෑමෙන් චන්න වික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න. ඒකත් ප්‍රකාශ කළා සංඝ සභාවේදී. ඊට පස්සේ අහනවා ඔබ ඇහුවද ආනන්ද කුමක්ද බ්‍රහ්ම දණ්ඩනය කියලා? කිව්වා බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මේකයි. ඒ බ්‍රහ්ම දණ්ඩනය කරන වූ භික්ෂුවට බෑ අනිත් කිසිම භික්ෂුවක් සමග කතා කරන්න. හැබැයි සංඝයාට අවශ්‍ය නම් ඒ භික්ෂුවත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ භික්ෂුවට බෑ අනිත් අයත් එක්ක කතා කරන්න. ඉතින් මේ බ්‍රහ්ම දණ්ඩනය කරවුවට පස්සේ ඒ බ්‍රහ්ම දණ්ඩනය කරවුවාම කෙනෙක් කොහොමද හික්මෙනවා? පිරිසකින් කොම් වෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් සමග කොසබෑවරට ගිහිල්ලා චන්න ස්වාමීන් වහන්සේට මේ බ්‍රහ්ම දණ්ඩනය පැනෙවුවා කියන මේක ප්‍රකාශ කරාම සිහිසුන් වෙලා වැටුණා. ඉන්න අතරතුර නැවත සිහිය ඇවිල්ලා වැඩි කාලයක් යන කලින් මහා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා දැන් ආනන්ද මගේ බ්‍රහ්ම දණ්ඩනය කොහොමද? ඒ වෙලාවේ කියනවා චන්න ආයස්මත් චන්න ඔබ යම් වෙලාවක අරහත්ත්වයටපත් වුණේ. එතනින් ඒක අහෝසි වෙනවා කියනවා. ඒ බ්‍රහ්ම දණ්ඩනයත් පනවලා ඔය කටයුතු සියල්ල සිද්ධ කරලා මේ මහා සංගායනාව එක දිගට සංගායනා කරා පුරා 7 මාසයකට ආසන්න ප්‍රමාණයක්. මේව සංගායනා කළ මේ මහා සංගායනාව අවසන් වුණා. මේ මහා සංගායනාව අවසන් වෙනවා සමගම මේ විස්තරේ සඳහන් වෙනවා. එවං සප්තහි මාසේහි ධම්ම සංගීති නිත්‍තිතා ලක්සබ්බ ලෝක හිතක්ඛාය සබ්බ ලෝක හිතේ හිසා මහා කස්සප තේරේන ඉදං සුගත ශාසනං පංච වස්ස සහස්සානි සමත්තං වත්තනේ කතං ඉති සංජාත පාමුජ්ජා සන්ධාරක ජලන්තිකා සංගීති පරියෝසානේ චද්ධා කම්පි මහාමහී අච්ඡරියානි චාහේසුන් ලෝකේනේ කානිනේකධා තේරේ හේව කපත්තාච තේරිකාති පෞච්චති පඨමං සංඝං කତ୍වා ලෝකහිතං බවං තේයාවතායකං ධත්වා තේරා සම්මේති නිබ්බුතා තේරා පිතේ වතිපලීප හතන්ධකාරා ලෝකන්ධකාර හනනං හිමාපදීපා නිබ්බා පිතා මරණ ඝෝර මානිලේන තේනාපි දීවිත මනං මතිමා ජහේය. මේ විදියට
සත් මාසයකින් මේ මහා සංගායනාව අවසන් වුණා. ඒ අවසන් වෙච්ච මොහොතේදී මොනතරම්නම් මේ මහා සංගායනාව ආනුභාව සම්පන්නද කියනවනම් සංගීති පරියෝසානි චදහාකම්පි මහාමති සංජාත පාමුජ්ජා සංභාරක ජලන්තිකා. මේ ජලධර එවැගේම මහා සාගර සහිත මහා මේරු පර්වත සහිත සප්තකූට පර්වත සහිත මේ මහා පොළව අවස්ථා 6කදී ආකාර 6කින් කම්පා වුණා. ඒ සංගායනාව ඉවර වෙනකොට මොනතරම්නම් මහා ධර්ම ත්‍යාගයන්ද ඒ මහා රහතන් වහන්සේලා සිද්ධ කළේ. ඒ විදිහට නොයෙක් ආශ්චර්ය අద్භූත සිදුවීම් මැද ඒ සංගායනාව නිමාවටපත් වුණා. ඒ සංගායනාව සිද්ධ කරපු මහා රහතුතුමෝ සියලු දෙනාම පිරිනිවන් වැඩියා. ලෝකයට අමල නිමල ශ්‍රී සද්ධර්මයක් ඒ විදිහට සුරක්ෂිත කරපු ඒ මහා රහත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ඇතුළු සියලු මහා රහත් උතුමන් වහන්සේලාට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා.